ආයිබෝන් හැමෝම. අපි අද කතා කරන්න යන්නේ Linux file system එකක තියෙන files or directories archive කරන්නේ කොහොමද, compress කරන්නේ කොහොමද, සහ archive or compress කරපු file එකක් කොහොමද extract කරන්නේ කොහොමද කියන එක ගැන. ඉස්සෙල්ලාම අපි බලමු archive කියන්නේ මොකද්ද, compression කියන්නේ මොකද්ද කියන්නේ. archive කියන්නේ multiple files. ඔයගොල්ලන්ගේ files කිහිපයක් එහෙම නැත්නම් directories මේ ඔක්කොම එකතු කරලා එක ෆයිල් එකක් විදියට කන්වර්ට් කරනවට අපි කියනවා ආකයිව් කරනවා කියනවා. right. කම්ප්‍රෙස් කරනවා කියන්නේ මේ ආකයිව් කරපු ෆයිල් එක සයිස් එක රිඩියුස් කරනවට කියනවා අපි කම්ප්‍රෙස් කරනවා. දැන් ආකයිව් කරනකොට ෆයිල් එකේ මේ සිංගල් ෆයිල් එකේ සයිස් එක අඩුවීමක් චූටි අඩුවීමක් වෙන්න පුළුවන්. සමහර විට අඩුවීමක් නොවෙන්නත් පුළුවන්. නමුත් කම්ප්‍රෙස් කරාම අර තිබුණු ෆයිල්ස් වල සයිස් එකට වඩා ගොඩාක් අඩුවීමක් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ගෙදර අල්මාරියක් ගත්තොත් අල්මාරියක අපේ ඇඳුම් කොහොමද තියන්නේ? අපිට පුළුවන් ඇඳුම් සාමාන්‍ය විදිහට දාන්න. නමුත් එතකොට අපි හිතමු අපි ගාව ඇඳුම් 50ක් විතර තියෙනවා කියලා. අපි ඇඳුම් 50න් ඇඳුම් 20ක් විදියට කිසිම පොත් කිරීමක් නැතුව ඇඳුම් 20ක් විතර දානකොට ඒ ස්පේස් එක ෆිල් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ක්‍රමයට වඩා ඇඳුම් ලස්සනට පොත් කරලා පිළිවෙලකට අපේ අල්මාරියේ තිබුණොත් අපිට ඇඳුම් 50ක්ම එතන තියන්නත් පුළුවන්. ඒ වගේම තවත් ඇඳුම් තියන්න ඉඩ ඉතිරි වෙන්න පුළුවන්. ඒකට ආකයිව් කිරීමයි කම්ප්‍රෙස් කිරීමයි අතර වෙනසක් තියෙනවා. කම්ප්‍රෙස් කරනකොට අර ඇඳුම් පොත් කරලා ලස්සනට තියනවා වගේ අපේ සයිස් එක ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. right. සාමාන්‍යයෙන් ආකයිව් දැන් Linux file system එක අපි ආකයිව් එහෙම නැත්නම් compression කියන method එක use කරන්නේ අපේ system එකේ files backup කරන්න ඕන නම්. එහෙම නැත්නම් අපේ backup files අපි වෙනත් location එක වෙනත් system එකකට move කරන්න ඕන නම් අපි ඒකට කියනවා copy කරනවා වෙනත් system එකකට copy කරනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවෙදී බොහොම පහසුයි අපිට ආකයිව් කරපු නැත්නම් කම්ප්‍රෙස් කරපු ෆයිල් එකක් වෙනත් සිස්ටම් එකකට මූව් කරන එක. right. ඉතින් අපි බලමු කොහොමද මේක ප්‍රැක්ටිකලි කරන්න කියන එක. ප්‍රැක්ටිකලි ඔව්. මගේ මේ ඩිරෙක්ටරි එක ඇතුලේ තියෙන ෆයිල්ස් කීපයක්. අපි බලමු dir1, file1, file2, file3 කියලා ෆයිල්ස් කීපයක් සහ ඩිරෙක්ටරිස් එකකුත් තියෙනවා. right. මම මේ ටික ආකයිව් කරන්න දැන් හදන්නේ. දැන් ආකයිව් කරනකොට මම යූස් කරන්නේ Linux file system එකේ tar කියන කමාන්ඩ් එක. ඔයගොල්ලෝ Windows environment එකක නම් zip කියන කමාන්ඩ් එක යූස් කරනවා. මේ tar කියන කමාන්ඩ් එක යූස් කරනකොට මට tar කියන කමාන්ඩ් එකත් එක්ක ඔප්ෂන් කිහිපයක් යූස් කරන්න වෙනවා. බලමු මොන වගේ ඔප්ෂන්ද පාවිච්චි කරන්න කියන එක. tar කියන කමාන්ඩ් එකත් එක්ක මම පාවිච්චි කරනවා C කියලා ඔප්ෂන් එක. C කියන්නේ ක්‍රියේට් කරන්න. මොකද්ද ක්‍රියේට් කරන්නේ? ආකයිව් ෆයිල් එකක්. ආකයිව් ෆයිල් එකේ නම මොකද්ද අපි ක්‍රියේට් කරන? right. F ඔප්ෂන් එක පාස් කරන්න ඕන. ෆයිල් නේම් එක ප්‍රොවයිඩ් කරන්න ඕන. එතකොට C for create, F for file name. එතකොට ෆයිල් නේම් එක මොකද්ද මම දෙන? මම මේ වෙලාවේ මම තෝරගන්නවා archive1 කියලා. archive1 මේක අපි දෙන්න ඕන මේකට ටයිප් එකක්. මේ ටයිප් එක දුන්නම අපිට පහසුයි පහුකාලීනව මේ තියෙන්නේ ආකයිව් ෆයිල් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. මෙතනදී අපි පාවිච්චි කරන ටයිප් එක වෙන්නේ tar. දැන් අපි මේ දුන්නේ අපි ක්‍රියේට් කරන්න යන ආකයිව් ෆයිල් එකේ නේම් එක archive1.tar. මොනවද ආකයිව් කරන්නේ? right. අපි බලමු dir1 කියන ඩිරෙක්ටරි එක. then file1 කියන ෆයිල් එක. then file2, then file3 මෙන්න මේ ටික තමයි අපි ආකයිව් කරන්නේ. ඒතර මේ ටික ඔක්කොම එකතු කරලා එක ෆයිල් එකක් විදිහට අපි ක්‍රියේට් කරනවා archive1.tar. ඒතර අපේ කමාන්ඩ් එක උනේ tar -c for create, f for
file name is archive1.tar then archive කරන files ටික සහ dirt ටික අපි mention කරා මේ විදිහට right දැන් අපි ls කියන command එකෙන් check කරලා list කරලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා archive1.tar කියන file එක හැදිලා තියෙනවා right අපි archive1.tar කියන file එකේ size එක බලන්න පුළුවන් අපිට මේ විදිහට du-hs archive1.tar බලන්න පේනවා 12k kilobyte 12 තමයි archive1.tar එකේ size එක. right. ඔය විදිහට අපි අපිට archive කරන්න පුළුවන් files or directories ඔක්කොම ටික එකතු කරලා එක file එකක් විදිහට create කරන්න පුළුවන්. right. ඊළඟට අපි බලමු compress. දැන් compress කරනකොට අපේ size එක අඩු වෙන්න ඕනේ. size එක අඩු වෙන්න ඕනේ. right. මම my data කියලා direct එකක් හදලා තිනවා. ඒ direct එක ඇතුලේ මගේ files ගොඩාක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු ඒ direct එකේ size එක. du-hs කියන command එකේ ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන් my data කියන direct එකේ size එක. 66 megabyte. දැන් අපි මේ direct එකත් archive කරලා බලමුකෝ. archive කරන්න අපි use කරන්නේ tar කියන command එක. tar -c for create for file name. file name එක මොකද්ද මම හදන archive කරලා my data.tar මේ name එක මේ file name එක හදන්නේ මොකද්ද archive කරන්න අපි use කරන්නේ අපි හිතමු my data කියන direct එක තමයි archive කරන්නේ right archive කරන්න ටික වෙලාවක් ගියා ls කරලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා my data.tar කියලා direct එකක් හැදලා තියෙනවා අපි දැන් my data කියන direct එක සහ my data.tar කියන archive file එක අතර sizes compare කරලා බලුවොත් ඔයගොල්ලන්ට මේ du-hs my data star කියලා අපි check කරමු. එතකොට my data කියන direct එකත් my data.tar කියන direct එකත් දෙකේම අපිට sizes check කරගන්න පුළුවන්. star wildcard එක apply කරාම yes. ඔයගොල්ලන්ට පේනවා my data කියන direct එකේ size එක 66 megabytes 66. my data.tar කියන direct එකේ 58 m සුළු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. archive වෙනකොට සුළු ප්‍රමාණයක්. සමහර විට ඒක අඩු same size වෙන්නත් පුළුවන්. මේ වගේ පොඩි difference එකක් තියෙන්න පුළුවන්. මේ archive කරේ. නමුත් අපිට compress කරනකොට මේ my data කියන direct එකේ 66 megabyte කියන size එකට සාපේක්ෂව compress කරනකොට ටිකක් දැනෙන ප්‍රමාණයක් අඩු වෙන්න ඕන. මොකද compress කරනවා කියන්නේ අපි පිළිවෙලකට පොත් කරනවා වගේ තද කරලා data pack කරලා තියා ගන්නවා. right. අපි බලමු ඊළඟට compress කරන්නේ කොහොමද කියන එක. අපි tar කියන command එකත් එක්ක compress කරනකොට අපි tools කීපයක් තියෙනවා අපිට use කරන්න පුළුවන්. ඉතින් අපි බලමු අපිට use කරන්න පුළුවන් tools මොනවද කියන එක. මම පේනවා අපි පාවිච්චි කරපු flags කීපයක් තමයි මම මෙතන පෙන්නන්නේ. C කියන option එක create an archive file from files or directories. V verbose කියන්නේ අපි archive කරනකොට archive වෙන්නේ මොනවද අපිට log එකක් record එකක් බලා ගන්න පුළුවන් මොන files ද archive වෙන්නේ මම v option එක මෙතනදී use කරේ නැහැ නමුත් අපිට අවශ්‍ය නම් v option එක use කරන්න පුළුවන් is කියන්නේ දැන් අපි කියවනේ compress කරනවා කියන compress කරනකොට අපිට use කරන්න පුළුවන් tools තුනක් මම මෙතන mention කරලා තියෙනවා එක tool එකක් තමයි gzip archive through gzip tool එක use කරලා අපි archive compress කරනවා නම් අපිට use කරන්න වෙන්නේ z option එක. එහෙම නැත්නම් bzip2 කියන tool එක use කරලා අපි compress කරනවා නම් අපිට පුළුවන් j option එක simple j option එක use කරන්න. xz use කරලා අපි compress කරනවා නම් අපිට පුළුවන් capital J option එක use කරන්න. අපි ඉස්සෙල්ලා compress කරලා බලමු. compress කරනකොට අපි use කරන්නේ tar කියන command එක. අපි C option එක use කරනවා C for create කරන්නේ මොකද්ද? මොන විදිහටද create කරන්නේ? compress කරලා.
compress කරන්න අපි use කරමු gzip option එක ඉස්සෙල්ලම gzip use කරන අපේ option එක වෙන්නේ z compress කරලා හදන file එක මොකද්ද file name එක අපි හිතමු my data.tar data.tar.tz එතකොට අපිට identify කරගන්න පුළුවන් gz කියන type එක මෙතන දුන්නම මේක gzip tool එක use කරලා තමයි compress කරලා තියෙන්නේ කියන එක. then අපි මොකද්ද compress කරන use කරන folder එක files අපි my data කියන directory එකම බලමු compress කරනවා. බලන්න වෙලාව චූටි වෙලාවක් යනවා compress කරනකොට ආකයි කරනට වඩා. මොකද ඒක pack කරන්න ඕනනේ. දැන් ඕගොල්ලෝ බැලුවොත් තියෙන du-hs කියන command එකත් එක්ක my data star කියලා. star වලින් represent කරනවා my data කියන directory එකත් my data.tar කියන directory එක my data.tar.gz කියන file එකත්. yes. ඔයගොල්ලන්ට පේනවා my data කියන directory එකේ original size එක 66M. ඒක ආකයි කරාම සුළු වෙනසක් ඇති වුණා 58M දක්වා වෙනස් වුණා. නමුත් compress කරාම අන්න pack කරාම බලන්න කොච්චර ප්‍රමාණයකට අඩු වෙනවද 13 megabytes ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් අපිට හරි පහසුයි අපි store කරලා තියාගන්න. වැඩිපුර storage එකක් අවශ්‍ය වෙන්නේ නැහැ normal data directory එක තියාගන්නවට වඩා. ඉතින් අපි backup කරනකොට අනිවාර්යයෙන්ම මේ වගේ compress කරලා තියාගන්න ඕනේ. ඊට අමතරව අපිට පුළුවන් bzip2 කියන tool එක use කරන්න. ඔව් අපි use කරලා බලමු. tar c4 create bzip2 use කරනකොට මම කිව්වා ඔයගලන්ට simple j option එක use කරන්න ඕන. ඒ tool එක mention කරන්න ඕන. අපි හදන file එකේ name එක pass කරන්න අපි f option එක මෙතන provide කරන්න ඕනේ. for file name එක අපි දෙමු මේ විදිහට mydata.tar bz2. ඒත් අපි දන්නවා මේ compress කරලා තියෙන file එක create කරලා තියෙන්නේ bzip2 කියන compression method එක use කරලා තියෙන එක. මොකද්ද compress කරන්නේ? again my data කියන directory එකමයි compress කරන්නේ. ඔගොල්ලෝ ටිකක් බැලුවොත් කලින් gzip tool එකට gzip tool එක use කරලා compress කරන්න ගිහපු වෙලාවට වඩා ටික වෙලාවක් වැඩි bzip2 වලට යන compression tool එකට යන වෙලාව බලන්න. again අපි check කරලා බලුවොත් du-hs mydata.star කියලා මොන කෙනේ මෙතන අපේ location එකේ create වෙලා තියෙන mydata.tar sizes check කරලා බලුවොත් bzip2 tool එක use කරලා හදපු compress file එකේ size එක 9.3. ඒ කියන්නේ අඩුම size එකක් තියෙන්නේ මේ වෙනකොට bzip tool එක use කරලා හදපු compress file එකේ. හරි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන gzip කියන tool එක use කරලා හදන file එකට වඩා size එක අඩුයි bzip2 වලින් හදනකොට. ඉතින් ඔයගොල්ලෝ දැක්ක වෙලාවත් එක්ක බලුවොත් pack කරන්න ටිකක් වෙලා වැඩිපුර යනකොට ඒ කියන්නේ තද වෙනවා වැඩි. ඒ කියන්නේ size එක තවදුරටත් අඩු වෙනවා කියන එක. ඊළඟට අපි බලමු xz. xz අපිට use කරන්න පුළුවන් again මේ විදිහටම -c option එක පාවිච්චි කරලා xz වල option එක වෙන්නේ capital J. for file name again අපි බලමු xz tool එකට අපි use කරන name එක අපි මේ විදිහට පාවිච්චි කරමු mydata.tar.xz. අපි මොකද්ද use කරන directory compress කරන්න my data කියන directory එක. ඉතින් කලින්ටත් වඩා බලන්න time එක වැඩි යනවා. gzip වලට වඩා bzip2 වල time එක වැඩි. bzip2 වලට වඩා xz වලට යන time එක වැඩි. තාමත් create වෙනවා. ඒ කියන්නේ අපි සාපේක්ෂව බැලුවොත් xz වලින් create කරන archive file එකේ size එක අනිත් ඒවාට වඩා අඩු වෙන්න ඕනේ. තාමත් create වෙනවා. xz tool එක පාවිච්චි කරලා අපි create කරන file එක yes දැන් create වුණා.
බලමු sizes කොච්චර කොහොමද තියෙන්නේ කියන එක. du minus hs disk usage human readable size my data කියලා දීලා තියෙනවා අපි star එකත් එක්ක. ඒ කියන්නේ my data කියන නමින් තියෙන all files and directories වල sizes අපිට මෙතන පෙන්වන්න ඕනේ. yes ඔන්න පේනවා my data කියන directory එකේ 66 mm ආකයි කරපු ෆයිල් එකේ 58 m ඒ කියන්නේ සුළු වෙනසක් වෙලා තියෙන ආකයි කරනකොට නමුත් compress කරපු files තුන gz තමයි වැඩිම size එකක් තියෙන compress වලින් ඊට වඩා අඩුයි bz bz2 එකේ ඊටත් වඩා අඩුයි xz. නමුත් වෙලාව අතින් ගත්තොත් xz වලට වැඩි වෙලාවක් ගිහිලා තිනවා size එක අතින් ගත්තොත් ඒක අඩුම size එකක් විදිහට පෙන්වනවා. නමුත් production environment එකේදී popularම tool එක වෙන්නේ gzip. ඒකේ අනිත් දෙකට සාපේක්ෂව වැඩි වෙලාවක් ගියත් අඩු වෙලාවක් ගියත් අපිට ඒක පහසුයි කරන්න. මොකද production environment එකේදී අපි මේ වගේ පොඩි sizes වලින් තියෙන folders files නෙමෙයි අපි compress කරන්නේ. අපිට GB වලින් තියෙන වගේ backups තමයි ගන්න වෙන්නේ. ඒතකොට මේ backup compress කරනකොට අපි ගොඩක් වෙලාට gzip use කරනවා. ඉතින් මේ අපි create කරපු files අපිට transfer කරන්න ලේසි වෙනත් system වලට. මොකද අපේ bandwidth එක save වෙනවා, time එක අඩු වෙනවා transfer කරනකොට. එහෙම නැත්නම් අපේ sizes normal direct එක transfer කරනකොට වෙනත් system එකකට අපිට ටිකක් වෙලා වැඩිපුර වෙලා යනවා. සහ bandwidth එකත් වැඩිපුර යනවා. ඒ නිසා production environment එකේදී අපි files backup කරනකොට වෙනත් system එකකට files move කරනකොට අපි අනිවාර්යයෙන්ම compression tool එකක් හෝ archive method එක use කරන්න ඕනෙම. ඊළඟට අපි බලමු අපි මේක extract කරන්නේ කොහොමද කියන එක. ls කියන command එක long list කියලා බලන්න පුළුවන්. අපි list කරලා බලමු. list කරලා බැලුවොත් අපිට පේනවා මෙතන තියෙනවා archive1.tar archive1.tar අපි create කරේ dir1 file1 file2 file3 කියන directories use කරලා. ඉතින් මම අර sizes compare කරලා පෙන්නන්න ඕන නිසා ඔයගලන්ට මෙන්න මේ directories ටික අපි directory මේ විදිහට compress කරලා පෙන්නවා. anyway දැන් මම මේක extract කරනකොට මම extract කරන්න මේ archive1.tar එක. extract කරන්න කලින් අපිට check කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ archive1.tar එක ඇතුලේ තියෙන files මොනවද කියන එක check කරලා බලමු. tar කියන command එකම use කරලා -t option එක use කරන්නේ list කරන්න. එහෙම නැත්නම් අපිට -list option එක use කරන්න පුළුවන්. කොහොම නමුත් අපි මෙතනදී use කරනවා -t option එක මේ archive file එක ඇතුලේ හෝ compress කරපු file එකේ තියෙන්නේ මොනවද කියන එක බලන්න. f option එක ඔයගොල්ලෝ මෙතනදී pass කරන්න වෙනවා f file name. file name is archive1.tar. බලන්න ඒක ඇතුලේ තියෙන්නේ directory1 dir1 ඇතුලේ file 4 කියලා එකක් තිබිලා තියෙනවා. dir1 ඒ directory එක ඇතුලේ file 5 කියලා එකක් තියලා තියෙනවා. file 1 file 2 file 3. මෙන්න මේ ටික තමයි ඔයගොල්ලෝ archive කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට බලන්න පුළුවන් dir1 ඇතුලේ files තියෙනවද කියලා. ls dir1 directory එක ඇතුලේ මොනවද තියෙන්නේ බලන්න. file 4 file 3 file 5 තියෙනවා. අපි දැන් බලමු extract කරන්නේ කොහොමද කියන එක. අපි extract කරන්න කලින් මම මේ my data කියන direct එක මෙතනින් remove කරනවා. rm-rf කියන command එක use කරනවා my data direct එක remove කරන්න. දැන් බලන්න පෙනේ ls කියලා බලුවොත් my data කියන direct එක මෙතන නැහැ. අපි ඉස්සෙල්ලම archive file එක extract කරලා බලමු. archive කරපු file එක extract කරන්නේ tar-x. x කියන්නේ extract. x option එක use කරලා අපි extract කරන්නේ. extract කරන්නේ මොකද්ද? mydata.tar කියන file එක. එහෙනම් f option එක pass කරන්න ඕන අපි mydata.tar. මේක extract කරාම yes ls ඔයාලට පේන්නේ mydata.data කියලා directory එකක් හැදිලා තියෙනවා. ඒකේ size එක බලන්න. ඒකේ size එක 66 megabyte වෙන්න ඕනේ.
ඔව් 66 මෙගාබයිට්. ඒ කියන්නේ ඔරිජිනල් ෆයිල් එක mydata.tar එක ඇතුලේ තිබිලා තියෙනවා. ඒකයි ඒක එක්ස්ට්‍රැක්ට් කරාම අපිට ඒ සයිස් එකේම තියෙන ඩිරෙක්ට් එකක් හැදුනේ. හරි. මම again මේ ඩිරෙක්ට් එක රිමූව් කරනවා. rm-rf mydata. ls කරලා බලන්න mydata ඩිරෙක්ට් එකක් නෑ දැන් මගේ ලොකේෂන් එකේ. ඊළඟට මම gzip use කළා compress කරපු ෆයිල් එක ආකයි එක්ස්ට්‍රැක්ට් කරනවා දැන්. gzip tool එක use කරලා compress කරපු ෆයිල් එකක් එක්ස්ට්‍රැක්ට් කරන්න මම use කරන්නේ tar -x again extract export extract. gzip use කරලා compress කරලා තියෙන නිසා z option එකේ again අපි පාවිච්චි කරන්න ඕන. කලින් create කරන්න අපි use කරේ -c for create z option එක for gzip then file name එක. අපි extract කරනකොට වෙනස් වෙන්නේ c වෙනකොට x option එක use කරනවා. extract කරන්නේ mydata.tar.gz ls කරලා බලන්න mydata කියන directory create වෙලා තියෙනවා. du-hs කියලා බලවුණු අපි බලමු mydata directory එකේ size එක 66 megabytes වෙන්න ඕනේ. මොකද mydata කියලා directory එකක් තමයි 66 megabytes තිබුණු size එක දුන්න directory එක තමයි අපි again මේ compress tools use කරලා මේ compress files create කරේ. ඒ නිසා extract කරාමත් ඒ size එක වෙන්න ඕන. ඔව් du-hs කියලා බලුවොත් උගන්ට වෙනවා 66 megabytes තියෙනවා. ls කරලා බලන්න directory එක තියෙනවා. දැන් again මම මේ directory එක remove කරනවා. rm-rf my data ls කරලා බලන්න again data directory දැන් නැහැ. ඊළඟට අපි බලමු bzip2 tool එක use කරලා compress කරපු file එක extract කරනවා. එතනදිත් අර වගේමයි tar කියන command එකත් එක්ක x option එක use කරනවා. bzip2 compress කරන්න අපි use කරේ simple j again simple j. for file name is mydata.tar bzip2. නැවත mydata කියන ඩිරෙක්ටරි එකක් හැදෙන්න ඕන 66 megabyte size. එනවා ඩිරෙක්ටරි එකක් හැදුනා du-hs mydata 66 megabyte. again මම මේ ඩිරෙක්ටරි එක remove කරනවා. දැන් අපි බලමු xz tool එක use කරලා compress කරපු file එක extract කරන්න. tar again -x for extract capital J for xz. xz represent करने capital J option again for file name. File name is mydata.tar.xz. ls list කරලා බලමු mydata කියලා ඩිරෙක්ටරි එකක් හැදලා තියෙනවා. du-hs කියන command එකෙන් පුළුවන් mydata කියන ඩිරෙක්ටරි එක size එක check කරන්න 66 megabyte. ඔයගොල්ලන්ට මතක ඇති අපේ original ඩිරෙක්ටරි එකේ size එක තිබුණා 66 megabyte. ඉතින් අපි මේ ඩිරෙක්ටරි එක archive කරා compress කරා tools තුනක් use කරලා. again ඒක extract කරලා බලමු same ඩිරෙක්ටරි එක අපේ location එකේ create වෙනවා. ඔය විදිහට අපිට පුළුවන් production environment එකේ backup කරනකොට එහෙම නැත්නම් අපේ system එකේ ඉඳලා වෙනත් system එකකට අපේ data move කරනකොට එහෙම නැත්නම් sync කරනකොට compress tool එකක් use කරලා archive කරන්න. ඉතින් production environment එකේ වැදගත් පාඩමක් වෙනවා අපි මේක හරියට ඉගෙන ගත්තා. right අපි history එක බලුවොත් ඔයගොල්ලන්ට පෙනේ පාවිච්චි කරපු commands මෙතන තියෙනවා. ඉතින් නැවත තවත් පාඩමක් වලින් හම්බ වෙනවා. මම දැනට නවතිනවා. ආයිබෝවන්.